පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුදාත්මයන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. තේමාව භාග්‍යවත් දේව මාතාවන් වන මරිමව් සමගින් දෙවිදුන් වෙත අපි පිය නගිමු. හැඳින්වීම ජේසුස් සමිදානන්ගේ මව වීමේ වාග්ය ලද කන්‍ය මරියතුමි දෙවිදුන්ගේ අභිමතයට අවනත වෙමින් තම ජීවිතය දෙවි පියාණන් වහන්සේටම බාර කළාය. දෙවිදුන්ට ඉතා ප්‍රසන්නව ජීවත් වූ මරියතුමියගේ මෙලොව කාර්ය නිම වූ පසු දෙවි පියාණන් විසින් ප්‍රාණ ශරීර මගින් එතුමියව ස්වර්ගයට ඔසවාගෙන ස්වර්ගීය කිරුළු ඔටුනුද දිනා දුන්සේක. භාග්‍යවන්ත දේව මාතාවන් වන කන්‍ය මරිය මාතාවන් සමරමින් අපි අපගේ ජීවිත දේවමෑණියන් මෙන් දෙවිදුන්ට බාර දෙමින් ස්වර්ග රාජ්‍යයේ උරුමය අයිති කර ගැනීම පිණිස මරිය මවතුමියගේ මැදිහත්කම හා රැකවරණය අයදිමින් මේ උතුම් දිව්‍ය යාගයට බැති සිතින් සහභාගී වෙමු. එවැගේම මේ දිව්‍ය පූජාව තුළ අප සිහි කරමු නැති වී ගිය ආත්මයන් වන මියුරියල්, ඇග්නස්, තෝමස්, බෙනින්ගෝ, තෝමස් ඇතුළු නැසී ගිය සියලු දෙනා වෙනුවෙන් අපි විශේෂයෙන් මේ දිව්‍ය පූජාව තුළ අපි යාඥා කරමු. සහෝදර සහෝදරිනි, මෙම දිව්‍ය පූජා යාගය සිදු කිරීමට අප නිසි ලෙස සූදානම් වන පිණිස අපි අපේ පව් සිහි කර කමාවයිද සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලිමි. ඒ මාගේ වරදිනය, මාගේ වරදිනය, මාගේ මහත් වරදිනය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත පිළා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. අති බලවන්ත දෙවි ස්වාමිනී, ස්වභාව ධර්මයේ කර්තෘවරයාණෝ ඔබ වහන්සේය. මිනිස් පැවැත්මේ මහිමේද ඔබ වහන්සේගෙන්ම පැමිණෙන්නේය. අපහා වසන ලෝකය ශුද්ධවත් වනුයේ ඔබ වහන්සේගෙන්මය. ඒවා නිසි ලෙස හඳුනා ගනිමින් ඔබෙන් අප ලබාගත් ලෞකික දීමනා යහපත් ලෙස අගය කරමින් අප සොහොයුරන් සමග බෙදා ගැනීමටද ඔබ සමග ජීවත් වීමේ සදා ආනන්දය අත්දකින්නටද අපට සහායෝ මැනව. මේකීදී ඔබ හා ශුද්ධාත්මයන්න් සමග එකම දෙවියන් සදාහට වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්.
යොහන් තුමාගේ පළමු වන දේව වචනය. ප්‍රේමවන්තයනි අපි එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද ප්‍රේමය දෙවියන් වහන්සේගෙන්ය. ප්‍රේම කරන සෑම දෙනම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන්වහන්සේ අඳුනති. ප්‍රේම නොකරනා දෙවියන් වහන්සේ නාඳුනයි. මන්ද දෙවියන් වහන්සේ ප්‍රේමයය. අප කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ සුවකීය ඒකජාතක පුත්‍රයාණන් අප උන්වහන්සේ කරන කොටගෙන ජීවත් වන පිණිස ලෝකයට ඒවා වදාළ කාරණා යන්නය. ප්‍රේමය යන්නේ මා අදහස් කරන්නේ අප දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම නොව උන්වහන්සේ අපට ප්‍රේම කර සිය පුත්‍රයාණන් අපේ පාපයෙන් මිදීමේ මිලය වශයෙන් එවීමය. ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ අපට මෙසේ ප්‍රේම කළසේක් නම් අපිත් එකිනෙකාට ප්‍රේම කළ යුතුය. කිසිවෙකු කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. එහෙත් අපි එකිනෙකාට ප්‍රේම කරමු නම් දෙවියන් වහන්සේ අප තුල වැඩ වසනසේක. උන්වහන්සේගේ ප්‍රේමයද අප තුල පරිපූර්ණ වන්නේය. අප උන්වහන්සේ තුලද උන්වහන්සේ අප තුලද සිටින බව අප දන්නේ උන්වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි. තවද ධ්‍යානං වහන්සේ තමන් පුත්‍රයාණන් ලෝකයාගේ ගැලවුම් කාර්යාණන් වන පිණිස ඒවා වදාළ බව අපි දුටිමු. ඊට සාක්ෂි දරමු. යමෙක් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව අදහා ගනිමින් ප්‍රකාශ කරන්නේද දෙවියන් වහන්සේ එහු තුලත් ඔහු දෙවියන් වහන්සේ තුලත් වාසය කරති. මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කරමු. දේව වාක්‍ය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය අපගේ පිළිතුර දෙවිඳුනි ඔබ වහන්සේගේ අධික ප්‍රේමයෙන් අපට පිළිතුරු දුන මැනව. දෙවිඳුනි ඔබ වහන්සේගේ අධික ප්‍රේමයෙන් අපට පිළිතුරු දුන මැනව. මට එරී යන්න නොදී මඩ වගුරෙන් මා මුදාගත මැනව. මාගේ සතුරාගෙන්ද ගැඹුරු ජලයෙන්ද මා මුදාගත මැනව. රළ පතරට මම යට නොවෙම්වා. ගැඹුරු සමුදුරට මම ගොදුරු නොවෙම්වා. පාතාලය මුව අයා මා ගිර නොගනීවා. අපගේ පිළිතුර දෙවිඳුනි ඔබ වහන්සේගේ අධික ප්‍රේමයෙන් අපට පිළිතුරු දුන මැනව. එහෙත් මම පීඩා විඳිමින් වේදනාවෙන් සිටිමි. අනේ දෙවිඳුනි මා සනසා මා ගලවා ගත මැනව. එවිට මම ගී ගයා දෙවිඳුන් පසසන්නෙමි. තුති ගී ගයමින් මම එතුමන් බොහෝසේ පසසන්නෙමි. අපගේ පිළිතුර දෙවිඳුනි ඔබ වහන්සේගේ අධික ප්‍රේමයෙන් අපට පිළිතුරු දුන මැනව. පීඩිතයෝ මේ දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝය. දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝය. මන්ද සමිදානෝ දිලිඳුන් හට සවන් දෙන සේක. හිරගත වී සිටින තම සෙනග අත් නොහරින සේක. අපගේ පිළිතුර දෙවිඳුනි ඔබ වහන්සේගේ අධික ප්‍රේමයෙන් අපට පිළිතුරු දුන මැනව. සුපුවත් ජන සඳහා නැගිට සිටින්න. Hallelujah, 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 hallelujah. දේව වචනය අවංක පිරිසිදු සිතින් අසා පිළිපැද නොබසුකොට වීර්යෙන් පල දරන්නෝ භාග්‍යවන්තයෝ යයි සමිදානන් වහන්සේ වදාරන සේක. Hallelujah, 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 hallelujah.
ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුදෝ ලූක්තුමාගේ සුදෝ සුවිශේෂයෙන් ඔබටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. සවැනි මස ගාබ්‍රියෙල් නම් දේවදූතයා දෙවියන් වහන්සේ විසින් ගලිලේ නාසරෙත් නම් නුවර විසූ දාවිත් රජ පරපුරෙන් පැවතෙන ජෝසප් නම් මිනිසෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියාය. දේවදූතයා ඈ සිටි තැනට පැමිණ විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ. සමිදානන් වහන්සේ ඔබ සමග යයි කීය. එහෙත් ඈ එවදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැයි සිතා සිටියාහ. දේවදූතයා ඈට කතා කොට මරියාවනි බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාද ලද්දෙහිය. මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නේහිය. උන්වහන්සේට ජේසුස් යන නාමය තබන්න. උන්වහන්සේ ශ්‍රේෂ්ඨ වනසේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයා නොයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙවි ස්වාමින් වහන්සේ උන්වහන්සේට ප්‍රදානය කරනසේක. උන්වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරනසේක. උන්වහන්සේගේ රාජ්‍යයේ කෙලවරක් නොදක්නේ යයි කීහ. එවිට මරියතුමි දේවදූතයාට කතා කොට මට පුරුෂයෙකු නැති බැවින් මෙවැන්නක් කෙසේ විය හැකිදැයි ඇසුවාය. දේවදූතයා ඈට උත්තර දෙමින් ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ කෙරෙහි පහළවනසේක, පරමෝත්තමයාණන්ගේ ආනුභාවයේද ඔබ වසා ගන්නේය. එයින් උපදින පාරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කියනු ලබන්නේය. බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුතෙකු පිළිසඳ ගත්තාය. වඳයයි කී ඇයට දැන් සවෙනි මාසය. මක්නිසාද දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිවක් නැතයි කීවේය. මරියතුමි කතා කරමින් බලන්න, මම සමිදානන් වහන්සේගේ දාසිය වෙමි. ඔබ පැවසූ ලෙසම මට ඉටු වේවායි කීවාය. එවිට දේවදූතයා ඈ කෙරෙන් වෙන්ව ගියේය. සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුතුමන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපේ තේමාව වෙන්නේ දේව අම්මත් එක්ක එකතු වෙලා අපි දෙවියන් වහන්සේ ගාවට යන්නේ කොහොමද කියන එක. දේව අම්මා එක්ක එකතු වෙලා දෙවියන් වහන්සේ ගාවට යන්නේ කොහොමද කියන එක. ඉතින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයෙන් ස්වර්ගයට යද්දී අපිට විශේෂ දේවල් දෙකක් දීලා ගියා. පළවෙනිම දේ මොකද්ද? උන්වහන්සේ දුන්නු වටිනාම දේවල් දෙක. පළවෙනිම දේ තමයි දිව්‍ය සප්‍රසාද වහන්සේ. අනිත් එක තමයි දේව අම්මා. ඉතින් මන් දැකලා තියෙන විදිහට දේව අම්මා තමයි ඉතිහාසයේ දෙවියන් වහන්සේගේ වචනයට හරියටම උත්තර දුන්නු, හා කියලා කිව්ව, හරි කියලා කිව්ව, දෙවියන් වහන්සේගේ වචනය පිළිගත්තු පුද්ගලයා. දෙවියන් වහන්සේගේ වචනේ බලය හොඳටම අත්දැක්ක කෙනා තමයි දේව අම්මා. මම පුංචි දෙයක් ඔයාලගෙන් අහන්න හදනවා. ඒ තමයි මෙතනින් අපි හැමෝම දැකලා ඇති ඇලවල්, දොළවල්, ගංගාවල් අවුරුදු ගාණක් තිස්සේ නොනවත්වාම ගලන ගංගාවල්, ඇල දොළවල් මෙතනින් අපි හැමෝම දැකලා ඇතිනේ. අපි කොයි හරි ට්‍රිප් එකක් ගියාම, විනෝද චාරිකාවක් ගියාම අපි සමහර විට ওই වගේ තැනකට බහැලා, ওই ඇලකට දොලකට බහැලා නාලත් ඇති නැද්ද? පොඩ්ඩක් අඩිය තියලා හරි ඇති. මේ හැබැයි ඉතින් මේ ගංගාවල් අවුරුදු ගාණක් තිස්සේ, මේ ඊයේ පෙරේදා
පටන් ගත්ත දේවල් නෙමෙයි. අවුරුදු දහස් ගාණක් තිස්සේ නොනවත්වාම ගලාගෙන යනවා. ඉතින් අපි හිතමු දැන් අපි හැමෝම ඉන්නේ ඒ වගේ ගලාගෙන යන ගඟකට බැහැලා. පොඩ්ඩක් කකුල් දෙක හොද ගන්න, පොඩ්ඩක් ගඟේ සීතල විඳින්න පොඩ්ඩක් බැහැලා ඉන්නේ. ඉතින් අපි මේ අවුරුදු ගාණක් තිස්සේ ගලන ගංගාවල් වල දැකලා තියෙනවා මේ ගංගාවත් එක්ක අවුරුදු ගාණක් තිස්සේ තියෙන ගල් නේ. ඒ ගල මේ වතුරෙන් පිටට ඇවිල්ලා නැහැ අවුරුදු ගාණක් තිස්සේ. දහස් ගාණක්ම ඒ වතුරේම තමයි තිබිලා තියෙන්නේ. සමහරට පෙරලි ඉස්සරහට යනවා, පාසි බැඳෙනවා. වතුරෙන් කවදාවත් ගොඩට එන්නේ නැහැ. ඒ වගේ දේවල් දැකලා තියෙනව නේ. සාමාන්‍ය දෙයක් නේ. අපි හිතමු දැන් අපි ඉන්නේ ගඟක. අපි ගන්නවා ඒ ගඟෙන් ගලක් අරගෙන මේ ගල අපි දෙකට පළලා බලනවා. අපිට මොනවද පේන්නේ? අපිට මොනවද පේන්නේ? මෙහි අය උත්තර දෙන්නේ නැහනේ. අපිට මොනවද මේ ගලේ පේන්න තියෙන්නේ? අවුරුදු දහස් ගාණක් තිස්සේ වතුරේ එකම විදිහට තිබුණට ගල ඇතුළ මොනවද වෙලා තියෙන්නේ? ගල ඇතුළ වේලිලානේ. ගල ඇතුළට වතුර කාන්දු වෙලා නැහැ. කොච්චර වුණත් මතු පිටින් පාසි බැඳලා තිබුණත් ගල ඇතුළට වතුර කාන්දු වෙලා නැහැ. අවුරුදු දහස් ගාණක් තිස්සේ තිබුණා. ඒත් නැහැ. අන්න මේ ගංගාවක ඇලක දොලක තියෙන මේ ගල් වගේ තමයි මෙතන ඉන්න අපිත් සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ වචනය අපි ප්‍රසාද ස්නාපනය ලබලා කතෝලිකයෙකු වුණ දවසේ ඉඳලා දෙවියන් වහන්සේගේ වචනය මේ කන් දෙකට වැටෙනවනේ නේ. ඉරිදා පූජාවට ආපුවම පළවෙනි කියවීම. පළවෙනිට කියමු අපි හැඳින්වීමේ දෙවියන් වහන්සේගේ වචනය ගැන හැඳින්වීමක් දෙනවා. පළවෙනි කියවීම, දෙවෙනි කියවීම, පිළිතුරු ගිය. ඒ වගේම සුද්ධෝ සුවිශේෂ ජේසුගේ කටින්ම කිව්ව වචන. මේ හැම දෙයක්ම අපි අහනවනේ සතියක් ගානේ. නැද්ද? ඒ වගේම හැමදාම දිව්‍ය පූජාවට එන අයත් පළවෙනි කීම, පිළිතුරු ගිය, සුද්ධෝ සුවිශේෂයට ඇහුම්කන් දෙනවනේ. ඒ වගේම අපේ ගෙවල් වල දැන් ගොඩාක් දුරට වර්බුම් ටීවී තියෙනවා. වර්බුම් ටීවී එකේ දෙවියන් වහන්සේගේ වචනය, ඒ වගේ දෙවියන් වහන්සේගේ වචනය විග්‍රහ කරලා කඩලා බෙදලා තේරෙන විදිහෙන් කියලා දෙනවා. ඒ වගේම අපේ අම්මලා දන්නවා සෙත් FM නේ. සමහරට ගොඩක් අම්මලා සෙත් FM එක දාගෙන තමයි මුළු දවසම ඉන්නේ. ඒකේ දෙවියන් වහන්සේගේ වචනය හැම වෙලේකම කතා කරනවා. හැබැයි හිතලා බලන්න, ඒ දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබේ ජීවිතේ වෙනස් උනේ මොනවද? ඔබේ ජීවිතේ වෙනස් උනේ මොනවද? පුංචි කාලේ ඉඳලා සමහරට අපි කියමු දැන් පුංචි දරුවෙක් නම් අවුරුදු 15ක් 20ක්, ඒ වගේම වැටිහිටියෙක් නම් 30ක් 35ක්, වයසක කෙනෙක් නම් ඊටත් වැඩි, මෙච්චර කල් දෙවියන් වහන්සේගේ වචනය අහලා ඒ වචනයට ඔබේ ජීවිතේ වෙනසක් ඇති කරන්න පුළුවන් වුණාද? දෙවියන් වහන්සේගේ වචනයට, මෙච්චර බලගත්ු වචනයට ඔබේ මගේ ජීවිතේ වෙනසක් ඇති කරන්න පුළුවන් වුණාද කියලා ඔබ ඔබේ හදවතින් අහලා බලන්නට අවශ්‍යයි. අන්න මම මුලින්ම කිව්වා වගේ අපිට වැඩිය දේව අම්මා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. මොකද දේව අම්මා දෙවියන් වහන්සේගේ වචනේ දේවම්මා ළඟට මේ මරියා කියන පුංචි ගෑනු ළමයා ළඟට එද්දි අවුරුදු 20ක්වත් නැහැ. ඒ අම්මට ජේසුව හම්බ වෙද්දි අවුරුදු 20ක්වත් නැහැ. හිතන්න එපා අවුරුදු 25ක එක්ක 30ක කෙනෙක්ට තමයි, මරියාට තමයි ජේසුව හම්බුනේ කියලා. නැහැ. අවුරුදු 20ක්වත් නැහැ. එහෙනම් කොහොමද ඒ දේව අම්මා ඒ දෙවියන් වහන්සේගේ වචනේ බලය අත්දැක්කේ? අන්න දේව අම්මා වචනේ ඇහුණු වෙලාවේ ඉඳලා මෙනෙහි කරන්නට ගත්තා. අපේ ජීවිතවල අඩු ඒ දේ තමයි. අපි මෙනෙහි කරන්නේ නැහැ. අපි ඇහුම්කන් දෙනවා, මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා. දැන් මං කාගෙන් හරි යහුවොත් එහෙම පළවෙනි කියවීම මොකද්ද කියලා පොඩ්ඩක් කතා කරලා
කාටද කියන්න පුළුවන්? සුවිශේෂී මොකද්ද කිව්වේ කියලා කාගෙන් හරි ඇහුවොත් කාටද කියන්න පුළුවන්? අන්න අපේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනේනේ මෙච්චර බලගත් වචනේට අපේ ජීවිතේ ඉඩක් දීලා නැහැ. පොඩ්ඩක් ඔය ඔළුව මේ පැත්තට හැරලා බැලුවොත් එහෙම මේ කණින් අනිත් පැත්ත බලන්න පුළුවන්. මොකද පූජාවට ආපුවම මේ කණේ නිකන් එස්ලෝන් බටයක් ගහලා වගේ මෙහි පැත්තෙන් ඇහෙන දේ මෙහි පැත්තෙන් යනවා. නැද්ද? දෙවියන් වහන්සේගේ වචනේ gedara ගෙනියන්නේ නැහැනේ. හදවතේ තැම්පත් වෙන්නේ නැහැනේ. හැබැයි දේවාම්මා මොකද කළේ? හොඳට අහගන්න. දේවාම්මා දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරලා තමන් මේ දෙවියන් වහන්සේගේ වචනය මේ කුස තුල ලේ යට මස් නහර බවට පත් වෙන්න සැලසුවා. දෙවියන් වහන්සේගේ වචනේ නිකන් වචනයක්. හැබැයි ඒ වචනය ඒ අම්මගේ මේ කුස තුල ලේ යට මස් නහර බවට පත් වෙන්න ගත්තා. ඒ තරම් බලගතුයි දෙවියන් වහන්සේගේ වචනය. ඒ වගේම ඒ කුස තුල පිළිසිඳ ගන්න ඉස්සලා දේව අම්මා මේ වචනය මෙනෙහි කරලා ඒ වචනය ඇගේ මනස තුල පිළිසිඳ ගන්න ගත්තා. කුසේ පිළිසිඳ ගන්න ඉස්සලා ජේසුව ඒ වචනෙන් ඇගේ මනස තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන සත්‍ය ජේසු බිලින්දා කියන මේ සත්‍ය මනස තුල පිළිසිඳ ගන්නට සැලැස්සුවා. අන්න එතනින් තමයි මේ කුස තුලට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ මගේ ගැලවීම මේ අම්මගේ කුස තුලට ආවේ. ඒ මොකද දෙවියන් වහන්සේගේ වචනයට හරියාකාරව පිළිතුරු දුන්නා. එහෙනම් අද ඔබත් මමත් ඒ දේව වචනයට පිළිතුරු දෙන්නට ඕනේ නැද්ද? අපේ ජීවිතේ බලයක් වෙනසක් අත්දකින්න, අපේ ජීවිතේ වෙනසක් ඇති වෙන්න, ඒ වචනයේ ලේ යට මස් නහර බවට පත් වෙලා ගැලවීමක් වෙන්න අපිට ගැලවීමක් කරගන්න අපිට මේ වචනයට බලයක් දෙන්න බැරිද? අන්න අපි දේව අම්මා වගේ ඒ වචනය මෙනෙහි කරන්නට අවශ්‍යයි. ඒ වගේම මම අද දේව අම්මත් එක්ක ස්වර්ග රාජ්‍යයට අපි හැමෝම යන ගමනේ, දෙවියන් වහන්සේ ළඟට යන ගමනේ අපිත් එක්ක දේව අම්මා ලොකු සම්බන්ධකමක් තියෙනවා. තවත් එක දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඒ තමයි මේ කාලේ අපිට ගොඩාක් ප්‍රශ්න කරදරනේ. ගෙවල් වල ආර්ථික ප්‍රශ්න, ඒ වගේම තෙල් ප්‍රශ්න, කන්න බොන්න බෑ. මේ වගේ ගොඩාක් ප්‍රශ්නනේ. ඒ ප්‍රශ්න වලින් මිරිකි මිරිකි තමයි කොහොමත් මේ දිව්‍ය පූජාවට පවා එන්නේ. එහෙම නෙමෙයිද? හැමෝගෙම හිතේ වේදනාවක්, ප්‍රශ්නයක්, මගේ දරුවන්ට මම කන්න බොන්න දෙන්නේ කොහොමද කියන එක තියෙනමනේ. නේද? ඒ වගේම අපේ අම්මලා තාත්තලා, ඒ වගේම අපේ දරුවෝ ගෙදර ජීවත් වෙද්දී අපේ දරුවන්ට මේ ප්‍රශ්න කරදර නිසාම සමහර වෙලාවට අපිට ගොඩාක් කේන්ති යනවා. අම්මලාට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඉවසීම නැතිකම. නැද්ද? අම්මලා පිළිගන්නවද? මං කියන දේ පිළිගන්නවද? අම්මලාට විතරක් නෙමෙයි තාත්තලාටත් අපේ දරුවන්ටත් ඉවසීම නැතිකම ලොකු ප්‍රශ්නයක්. ඉවසන්න බෑ, තරහ යනවා, කේන්ති යනවා. නැද්ද? පිළිගන්නවද? පිළිගන්නවනේ. කේන්ති යනවා. එහෙනම් අපි දේව අම්මව අරගෙන බලමු. දේව අම්මගේ ජීවිතේ උණු දේවලුයි අපේ ජීවිතේ උණු දේවලුයි එක්ක අපි කොහොම කේන්ති ගන්න ඕනේද? අපේ දේවල් එක්ක දේව අම්මා මොන විදිහෙන් මරියතුමිය කේන්ති ගන්න ඕනේද කියලා. පළවෙනියටම දේව අම්මට මම මුලින් කිව්වා ජේසු හම්බෙද්දී වයස කීයක් විතර ඇද්ද? අවුරුදු 20න් පල්ලහ. නේ 20න් පල්ලහ කියන්නේ පොඩි, සමහර වෙලාවට දරුවෙක් වගේ තාම. හැබැයි සුදාත්මයන්ගේ ආනුභාවය තුල දේව අම්මා පිළිසිඳ ගන්නවා. තාම ජුසේතුමත් එක්ක විවාහ වෙලා නැහැ, එකතු වෙලා නැහැ. හැබැයි කුසට දරුවෙක් ආපුවම සමාජය මොකද්ද කියන්න ගන්නේ? දේව අම්මගේ වටේ හිටපු කට්ටිය, මේ දේව අම්මගේ ගෙවල් පැත්තේ හිටපු කට්ටිය මොකද්ද කියන්න ගන්නේ? අපේ වචනෙන් කිව්වොත් එහෙම කොහේ හරි ගිහිල්ලා දරුවෙක් හදාගෙන ඇවිල්ලා. කියන්නේ නැද්ද එහෙම? දේව අම්මට කියන්නේ නැතුව ඇද්ද? අනිවාර්යෙන් කියන්නේ නැති. කොහේ හරි ගිහිල්ලා දරුවෙක් හදාගෙන බැඳලත් නැහැ,
දරුවෙක් හදාගෙන ඇවිල්ලා ඒ කාලේ හැටියට මේ විදිහට දරුවෙක් බඩට ආපුවම සැමියෙක් නැතුව මේ ස්ත්‍රියට ගල් ගහලා මරන්නට පුළුවන් අනිත් අයට. ඉතින් ඒ දේව අම්මා දෙවියන් වහන්සේ මේ වචනය ගෙනෙද්දි කුස තුල පිළිසිඳ ගන්නවා කියද්දි දේව අම්මට මතක් වෙන්නේ නැති මට ගල් ගහලා වුණත් මරන්නට පුළුවන්. හැබැයි දේව අම්මා මොකද කළේ? ඒ දේ බාරගත්තා. දේව අම්මා අර අනම්මනම් කියන කේලම් කියන දේව අම්මට අපහාස කරන කොහේ හරි ගිහිල්ලා හදාගත්තා කියන මේ වටේ ඉන්න ගෑනු කට්ටියට බැන බැන ගියාද? සුවිශේෂයේ තියනවාද කොහේ හරි දේව අම්මා ඒ කට්ටියට බැන බැන ගියා කියලා? නැහැ. ඒ වගේම දේව අම්මට මේ කුස තුලට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආපුවම ජුසේතුමා මොකද කරන්නේ? ජුසේතුමා රහසෙන් දේව අම්මව දාලා යන්න උත්සාහ කරනවා. ඒ දේව අම්මා දේවමෑණියෝ ඒක දැනගත්තම කොච්චර වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? දේව අම්මට කුසට දරුවෙකුත් ඇවිල්ලා මේ විවාහ වෙන්න හිටපු කෙනා දැන් දාලා යන්න යනවා. ජුසේතුමාටත් කේන්තියෙන් තරහෙන් බයින්න හිතෙන්නේ නැති. බැන්නද? නැහැ. හැමදේම ඉවසා දරාගෙන ඒ දේව අම්මා ජීවත් වුණා. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව හම්බ වෙන්න එද්දී උන්වහන්සේව උපත දෙන්න උපද්දන්න තැනක් හොයාගෙන ගියා. අපි නත්තල් කාලේ අහලා තියෙනවනේ තැනින් තැනට යනවා ගියක් හොයාගෙන ජේසුව උපද්දවන්න. ගෙවල් දහස් ගානකට විතර යන්න ඇති. හැබැයි මොකද්ද දේව අම්මට හම්බුණු තැන ජේසුව උපදන්න? මොකද්ද පුතේ? ගව මඩුවක්, ගවයෝ ඉන්න තැනක්, ගවයෝ කෑම කන තැනක්. මෙතන අම්මේ තාත්තේ ඔයාලගේ එක දරුවෙක් හරි ගව මඩුවක ඉපදිලා තියෙනවද? ඉස්පිරිතාලේ හැර ගව මඩුවක ඉපදිලා තියෙනවද? අම්මලා තාත්තලා හරි නැහැනේ. එහෙනම් ඒ දේව අම්මට කොච්චර වේදනාවක් තමන්ගේ හදවතට දැනෙන්නේ නැද්ද? මගේ දරුවව මේ ගව මඩුවක ඉපදන්න සැලසුණානේ මට. ඒ වගේම දෙවියන් වහන්සේට බැන්නද ඔබ වහන්සේ මට මේ දරුවෙක් දීලා මොනවද මේ කරන්නේ, මොන විකාරයක්ද කරන්න කියලා ඇහුවද? නැහැ. ඒ වගේම අවරු පහු කරගෙන ආපු ගෙබල් වල මිනිස්සුන්ට බැන්නද ගිහිල්ලා? නැහැ. දේවම්මා හිතේ තියාගෙන හිටියා. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනාට පස්සේ හෙරෝද් මොකද කරන්නේ? දැනගන්නම රජෙක් එන්න යනවා. මෙයාව මේ දරුවව මරන්නට ඕනේ කියනවා. මේ දරුවව මරන්න හොයාගෙන එනවා. එතකොට දේව අම්මයි ජේසුස් තුමයි ඒක දැනගෙන මොකද කරන්නේ? මේ අලුත උපන් මේ බිලින්දව අරගෙන යනම දෙවියන් වහන්සේ කියනවා ඊජිප්තුවට යන්න කියලා. එතනින් තව තැනකට යන්න කියනවා. එතනින් තව තැනකට යන්න කියනවා. මේ විදිහට මේ පුංචි දරුවවත් උස්සගෙන අම්මා කිලෝමීටර් ගාණක් දුර, සැතපුම් ගාණක් දුර යනවා. කඳු පල්ලම් බැහැගෙන ගල් පර අස්සෙන් ගිහිල්ලා මේ ජේසුව පරිස්සම් කරගෙන යනවා. හැබැයි කාටවත් දොස් කියන්නේ නැහැ, බයින්නේ නැහැ, කේන්ති ගන්නෙ නැහැ, තරහ ගන්නෙ නැහැ. ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ටිකක් උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය පටන් ගත්තා. උන්වහන්සේ මොකද්ද කරන්නේ? පළවෙනියටම දේශනා කරන්නට ගන්නවා. නේ දේශනා කරන්න ගත්තම නේ අලුත් දෙයක් මිනිස්සුන්ට නේ මේ මිනිස්සයා විකාර දේවල් කියනවා. එක විකාර කියනවා. ස්වර්ගය ගැන කතා කරනවා. දෙවියන් වහන්සේ ගැන කතා කරනවා. දෙවියන් වහන්සේගේ මම පුත්‍රයා කියලා කියනවා. එතකොට වටේ ඉන්න මිනිස්සු මොකද කියන්නේ? මේ මිනිස්සයාට පිස්සු. සුද්ධෝ බයිබලයේම තියෙනවා මේ මිනිස්සයාට පිස්සු කියලා දෙවියන් මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට මිනිස්සු බඩිනවා. පිස්සු විකාරයෙන් කියවනවා කියලා. මෝඩෙක් කියලා බයිනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට. ඒ වගේ බනිද්දි ඒ දේව අම්මට ඒව දැනගන්නේ නැද්ද? දේව අම්මට කියන්නේ නැද්ද? ඔයාගේ පුතා ගිහිල්ලා අර හැමතැනම පිස්සු විකාරයෙන් කියවනවා. දේව අම්මට කොච්චර වේදනාවක් හදවතට දැනෙන්නේ නැද්ද? තමන්ගේ දරුවට මෝඩයා පිස්සා කියලා කතා කරද්දී. අපේ දරුවෙක්ට අම්මේ තාත්තේ කවුරු හරි මෝඩයා පිස්සා කියලා කතා කරද්දී පිට කෙනෙක් අපිට මොන වගේ කේන්තියක් එනේද? මුණ තලන්න හිතෙනවනේ. හැබැයි දේව අම්මා මොකද කරේ? ඉවසා දරාගෙන හිටියා. ඉතින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෙහෙම ජීවිතයේ ගෙවේගෙන යද්දී ඒ දේව අම්මට ජේසුත් එක්ක ගොඩාක් දේවල් සිද්ධ වුණා. ගොඩාක් වේදනාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම ලොකු වේදනාවක් තමයි මේ අම්මට දකින්නට සිද්ධ වුණා තමන්ගේ පුතාට
කණුවක බැඳලා පිහිතුඩවල් වගේ කසවලින් ගහලා හැම ඉරෙනකන් බලාගෙන ඉන්න මොන වගේ අම්මා කෙනෙකුටද මෙතන අපේ දරුවෙක්ට එහෙම කරද්දි බලාගෙන ඉන්න පුළුවන්ද? කවදාවත් බැහැනේ. හැබැයි ඒ අම්මට සිද්ධ වුණා බලාගෙන ඉන්න. ඒ ගහපු එක පාරකටවත් එක සොල්දාදුවෙකුටවත් දේව අම්මා කෑ ගහලා බැන්නේ නැහැ. ඒ දේව අම්මා මොකද කරේ? මං කිව්වා වගේම හිතේ නිදන් කරගෙන හිටියා. ඒ වගේම ඒ දේව අම්මා අන්තිමට හම්බ වෙනවා ජේසුස් ක්‍රිස්තුස් තමන්ගේ දරුවා. තමන්ගේ මේ කිරි දීලා තමන්ගේ ලේ කිරට හරවලා දුන්නු මේ දරුවා කුරුසයක් අරගෙන යද්දි බැරි ගාතේ වැටිලා ඉද්දි කුරුසෙන් වැටිලා ඉද්දි දේව අම්මව ඉස්සරහට හම්බ වෙනවා. දේව අම්මට මොනවා හිතෙන්නේ නැද්ද? මේ මගේ දරුවා නේද? මම කිරි දුන්නු දරුවා නේද? කියන එක හිතෙන්නේ නැති නේද? බටේ හිටපු හැම මිනිස්සෙකුටම ඒ දේව අම්මා බැන්නද? දේව අම්මා දන්නවා මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එක වෙලාවක 5000කට කන්න දෙනවා. 5000කට පිරිමි විතරක්. එතන එහෙනම් ගැහණු අය දරුවෝ කී දෙනෙක් ඉන්නේ නැද්ද? තවත් අවස්ථාවක 4000කට කන්න දෙනවා. සමහර වෙලාවක කොරුන්ව සුව කරනවා, අන්ධයන්ව සුව කරනවා, ලාදුරු රෝගී හැදිච්ච මිනිස්සුන්ව සුව කරනවා. මේ කුරුසේ ගෙනියද්දි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ කුරුසේ ගෙනියන මාර්ගයේ දෙපස මේ එක මිනිස්සෙක්වත් හිටියේ නැද්ද? දේව අම්මා කෑ ගැහුවද? ඔබලා මතක නැද්ද මගේ පුතා ඔබලව සුව කරපු විදිය? මතක නැද්ද මගේ පුතා කන්න දුන්නු විදිය? මතක නැද්ද මගේ පුතා ඔබේ දරුවව මරණයෙන් නැගිට්ටපු විදිහ කියලා ඒ දේව අම්මා කෑ ගැහුවද? නැහැ. ඒ දේව අම්මා හැමදේම හිතේ තියාගෙන ඒ වේදනාව තුල ගැළවීමක් තියෙනවා කියන එකේ දේව අම්මා කාලයක් යද්දී අඳුනගත්තා. ඒ වගේම අවසානයේදී කුරුසේ යන ගහලා ඉන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලන්නට සිද්ධ වෙනවා. අන්තිමට මේ දේව අම්මට ජේසුගේ මේ මල කඳ මේ අම්මගේ උකුලට දෙනවා. මේ දේව අම්මා පුංචි කාලේ පුංචි දරුවෙක් විදිහට ඉද්දි මේ පුංචි ජේසුව නලවන්නේ නැති උකුලේ තියාගෙන. හැබැයි දැන් මේ දේව අම්මගේ ඒ පුංචි දරුවා මැරිලා ආයෙත් උකුලට දීලා තියෙනවා. මොන අම්මටද දරාගෙන ඉන්න පුළුවන්? අපි මල ගෙදරකට ගියොත් එහෙම කාගේ හරි වැරද්දකින් කවුරු හරි නැති වෙලා තිබුණොත් එහෙම අපි කෑ ගගහ කියනව නේද? කෑ ගගහ කියනව නේද? කෑ ගගහ අපි සාප දෙනව නේද? හැබැයි දේව අම්මා එහෙම කරේ නැහැ. දේව අම්මා හැමදේම දරාගෙන ගියා. අන්න ඒ දේව අම්මගේ ශක්තිය තමයි අද මේ ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න ඔබට මට අවශ්‍ය වෙන්නේ. ඒ දේව අම්මා තමයි ස්වර්ගයට යන්න ළඟම මාර්ගය කරගන්නට ඕනේ. මොකද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ළඟින්ම දන්න කෙනා තමයි දේව අම්මා. වෙන සාන්තුවරු ගාවට යනවට වැඩිය සාන්තුවරු ගාවට මධ්‍යස්ථකම ඉල්ලන එක වැරදි කියන්නේ නැහැ. අනිත් සාන්තුවරුන්ට වැඩිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට කෙලින්ම යන්න පුළුවන් මාර්ගය තමයි දේව අම්මා. ඒ දේව අම්මම තමයි අද අපේ ගෙදර පැත්තකට විසි කරලා දාලා තියෙන්නේ. ඒ දේව අම්මව තමයි ජපමාලී කියන්නේ නැතුව අපි අයින් කරලා තියෙන්නේ. ඉතින් අම්මේ තාත්තේ දුවේ පුතේ මම මුලින්ම කිව්වා අපිට ගොඩාක් හිතට වේදනාකාරී ප්‍රශ්න කරදර කේන්ති යන අවස්ථාවක අපිට ඒ දේව අම්මා ළඟට ගිහිල්ලා අහන්නට පුළුවන්. ඒ දේව අම්මගේ සරණේ හොයන්නට පුළුවන්. මෙතන ඉන්න හැමෝගෙම ගෙවල් වල තියෙනම නේද දේව අම්මගේ සුරුමක්? අනිවාර්යෙන් නැති වෙන්නට බෑ නේ. දේවමෑණියගේ සුරුමක් අනිවාර්යෙන්ම තියෙන්නට ඕනේ නේද? දේව අම්මගේ සුරුමක් තියෙනවා. අපිට ප්‍රශ්නයක් කරදරයක් එද්දි මම මේ කිව්ව හැම දෙයක්ම මතක් කරගෙන අපේ ගෙදර තියෙන ප්‍රශ්න කරදර මේකනේ. මහත්යගේ ප්‍රශ්න සමහර වෙලාවට ආර්ථික ප්‍රශ්න. දරුවෝ පුදුම විදිහට කරදර කරනවා. ඒ ප්‍රශ්නත් එක්ක බලපුවම දේව අම්මට ආපු ප්‍රශ්න ද අපේ ප්‍රශ්නද ලොකු. එහෙනම් ඒ වගේ ප්‍රශ්නයක් කරදරයක් වෙද්දී අම්මේ තාත්තේ ඒ වගේම දරුවනි දුවගෙන ගිහිල්ලා සුරුවන් කූඩුවේ ඉන්න දේව අම්මගෙන් අහන්න, දේව අම්මේ ඔයා කොහොමද මේ වගේ දුකක් වේදනාවක් දරාගෙන හිටියේ?
ඔයා කොහොමද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට මේ වගේ දෙයක් දරුවට මේ වගේ දෙයක් වෙද්දි දරාගෙන හිටියේ? මට බෑ, මට පුංචි දෙයක් වෙද්දි දරා ගන්න. එහෙනම් මට උගන්වන්න මගේ ජීවිතේ ඔබතුමිය ගියා වගේ මේ හැම දෙයක්ම දරාගෙන යන්න උත්සාහ කරන්න කියලා. උදව් වෙන්න කියන එක. ඉතින් ඒ දේව අම්මට යාඥා කරමු විශේෂයෙන් අපේ ශක්තිය වෙන්න කියලා. ඒ දේව අම්මා වගේම ඒ හැම වේදනාවකදීම ඒ හැම වේදනාවකම අන්තිමේදී ගැලවීමක් තියෙනවා කියන එක තේරුම් ගන්න අපි උත්සාහ කරමු. ඒ හින්දා තමයි අපි හැමෝම මම ඊයේ කිව්වා වගේ අපේ ශරීරයේ දිරලා යනවා. අපේ ආත්මය විතරයි දෙවියන් වහන්සේ ගාවට යන්නේ. හැබැයි දේවම්ම කොහොමද ගියේ? දේවම්ම කොහොමද ගියේ? ආත්ම ශරීර පිටින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අරගත්තේ. මොකද ඒ දේවම්ම ඒ තරම්ම ඒ දේවල් දරාගෙන දෙවියන් වහන්සේත් එක්ක හිටියා මොන දේ වුණත්. එහෙනම් අපිටත් ආරාධනා කරන්නේ ඒ දේව අම්මගේ අත අල්ලගෙන ඒ සලු සෙවණේ ඉඳගෙන ඒ දේව අම්මා වචනේට ඇහුම්කන් දීලා වචනේට පිළිතුරු දුන්නා වගේ අපිටත් දේව අම්මා එක්ක එකතුලා ස්වර්ග රාජ්‍යයට දෙවියන් වහන්සේ ගාවට යන්න. ආමෙන්. දැන් අපි අපගේ පොදු අවශ්‍යතාවයන් උදෙසා යාඥා කරමු. විශ්වාසකයින්ගේ යදුන් ආදර දෙවි පියාණනි, ඔබ වහන්සේගේ මිදි උයනේ සේවය කරන සුදතුන් පියා ඇතුළු රද ගුරුතුමන්ලා සහ පූජක පැවිදි සැමහටම කන්‍ය මරිය මාතාවන් මෙන් දෙවිදු අභිමතය දව තුල ක්‍රියාත්මක කරමින් දෙව් මිනිස් සම්බන්ධය වැඩි වර්ධනය කරමින් ඔබ වහන්සේ වෙතට දේව ජනතාව යොමු කිරීමට අවශ්‍ය සුද්ධාත්ම වරම් වරප්‍රසාද හා සුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙන පිණිස ස්වාමීනි අප කරන ආඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි, ශ්‍රී ලාංකීය ජනතාව හා රට මුහුණ දෙමින් පවතින අභාග්‍ය හා පීඩාකාරී තත්වයෙන් ජනතාව මුදා ගන්නටත් රට මෙහෙයවන්නටත් හැකි ජනනායකින් බිහි කරන්නට හැකි සිරිලක් වැසියන් මෙහෙයවීමට අවශ්‍ය වරම් වරප්‍රසාද ලැබෙන පිණිස ස්වාමීනි අප කරන ආඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි, මරිය මාතාවන්ගේ ජීවිත දර්ශනය තුල අප ජීවිත ගොඩනගා ගනිමින් ඔබ වහන්සේට නිරතුරුව නතු වීමටත් ඔබ වහන්සේ කෙරෙහි අපගේ පූර්ණ විශ්වාසය හා බලාපොරොත්තු තබා දෙවිදුන්ගේ ශ්‍රී හස්තවලට අපගේ ජීවිත සම්පූර්ණයෙන් බාර කිරීමට අවශ්‍ය සුද්ධාත්ම වරම් වරප්‍රසාද ලැබෙන පිණිස ස්වාමීනි අප කරන ආඥා සවදාල මැනව. ආදර දෙවි පියාණනි, ලොව තුල අපව පාපයේ වහල් බැමි වලින් විඳ දමා සිර කරන ජීවිත කන්‍ය මරිය තුමියමෙන් ඔබ වහන්සේ තුල සරල පිවිතුරු දිවියක් ගත කරමින් ස්වර්ගීක කිරුල දිනා ගන්නට වාසනා කරුවන් වීමට අවශ්‍ය සුද්ධාත්ම වරම් වරප්‍රසාද ලැබෙන පිණිස ස්වාමීනි අප කරන ආඥා සවදාල මැනව. දැන් අපි මදක් නිශ්ශබ්දව අපගේ ජීවිතයේ තියෙන පෞද්ගලික අවශ්‍යතාවන් ඕමනාවන් අපි උන්වහන්සේට ඔප්පු කරමු. මේ කීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. පඬුරු පිටීම ගීතිකා අංක 138. පිරුණු පහන්
පිනිසන කිසිත් ගෙනාවේ තෑගි භෝග ලෙස අතට ඔබේ පිරිසිදු හදවත් දෙමු අපගේ අප නිවසේ දොර ඔබට ඇරේ ලබා ඔබේ ඇරයුම් සමිදේ ආවෙමු සාදෙට අපි මෙදිනේ මංගල දුමේ සැනසී වෙල් පිරුණු පහන් ගල්වා වෙල් පිරුණු පහන් ගල්වා සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අපතුන් සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවට ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්වලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනිය ඔබ වහන්සේගේ ත්‍යාගවන්තකම නිසාම අප ලබාගත් මේ පඬුරු අපි ඔබ වහන්සේට පුද කර සිටිමු. ඒවා පිළිගෙන ඔබ පුතුන්ගේ පාරිශුද්ධ අභිරහස් බවට පත් කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේගේ වරප්‍රසාදයේ ආනුභාවයෙන් එදිනදා දැහැමින් බවින් දිවි ගෙවන්නටත් සදා ආනන්දේ පංගුකාරයන් මන්නටත් අපට සැලැස්සූ මැනව. මේ කීත අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය වූද ක්‍රියාවකි. පාරිශුද්ධ පියාණනි සියලු බලති සදාතන දෙවි ස්වාමිනි අප ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණීය ගැලවීම දායකය. මිනිසා කළ වරද ගැන අනුකම්පා කළ ඔවුන් වහන්සේ කන්‍යාවකගෙන් ඉපදීමට කරුණා කළසේක. උන්වහන්සේ කුරුසිය මත දුක් විඳ නැසී නිත්‍ය මරණයෙන් අප ගලවාගත්සේක. තවද උන්වහන්සේ මරණින් උත්ථාන වී සදා ජීවිතය අපට දානය කළසේක. එයින් සුරදූත අග්‍රදූත සුරසේනා සමූහයේ නිරන්තර සාදුනාදයට අපගේ ගීත රාවයද එක් කරමින් ඔබ වහන්සේගේ මහෝත්තම භාවය අපි මෙසේ වර්ණනා කරමු. සුවිශුද්ධ සුවිශුද්ධ ලෝකාග්‍රේ ස්වාමීන් වහන්සේ සුවිශුද්ධ ආසක් පොළවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමි. එහින ඔබ වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬුර පරිශුද්ධවත් කරන මෙන්න ඇතිමු. අපේ සේ යදුනිය මේ පඬුර අපොදිසා අප ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සී කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපිය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් ඒ කඩා සෝකී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මේන් කෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ දෙසා පවරා දෙනු ලබන
මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනයේ වැළඳු පසු වහන්සේ සේම කුසලානන්ද රැගෙන නැවත තුති පුදා සූකී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමෙන් කියන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනිය වහන්සේ පුතුසේක, ස්වාමිනිය වහන්සේ උත්තානෝසේක, ස්වාමිනිය වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණන් වහන්සේගේ මරණයද උත්ථානද සිහිපත් කරමින් ජීවනදායක පූපයද ගැලීමදායක කුසලාන්ත අපි වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්න සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවයිද සිටිමු. ස්වාමිනී මුල්ලොවෙහි පැතිර පවත්නා වහන්සේගේ ශුද්ධෝ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද, මැල්කම් රංචිත් නැමැති අපගේ අගරදුගුරුතුමන්ද, එතුමන්ගේ සහායක රදුගුරුතුමන්ලාද, ගිහි පැවිදි පූජක සියලු දෙනාද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උතාණේ බලාපොරොත්තු ඇතිවීමේ ගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිවන ඇසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලයේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද, චුදෝ ජුසේමුනිදුන්ද, භාග්‍යවත් අපොස්තලවරුන්ද සෑම කලෙහිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගිය සුළු සුද්ධවන්තයන්ද යදවානා මොනිෂ්ඨුරීද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුනා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද, ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන්න මැනව. ඔවුන් වහන්සේ මගින්ද, ඔවුන් වහන්සේ සමගද, ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක වැඩ වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලීමදායක අනපන්තින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි ඊඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේහි වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේහි මෙන් මෙලොවෙහි දිටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන් අසු වීමට අපට ඉඩ නොදී අයහපතීන් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු යහපතීන් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන්න මෙන්ද අපි ආයදිමු. ඊට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමේද සදාට වහන්සේගේය.
සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි. සෝකී ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාහටම වැඩ සිටිනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජපාලකයන්නි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජපාලකයන්නි අපට සාමය දුන මැනව. මෙන්න දේවාච බාලකයාණෝ මෙන්න ලොවේ පව්හරණ තැනන් වහන්සේ අච බාලකයන්ගේ බෝචයෙන්ට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. තුතිගී පොතේ ගීතිකා අංක 149.
එලිසබෙතුන් දකින්න යන්නට ඔබ යොමු කෙරුවේ ආදරයයි. වසරක් පාසා ජෙරුසලමට ගොස් අවනත වූයේ පිළිවෙතටයි. කල්වාරිය මත ගැලු සිරිලු දීරෙට මුසු වූයේ ඔබේ කඳුලයි. නමෝ කන්‍ය මෞවරියනි දිව්‍ය සප්‍රසාද මහිලාවෙනි. කිතු සමිඳු වෙත යන්න හරි පාර පෙන්වන්න ජපමාල රාජිනියනි. සුභාමුල්‍යගේ උසේනි ස්වර්ග අව්‍යාජනාචාරිනි. කල්වාරි සිප්පරලි ඔබේ නැනුම ලැබුණා සඟ ජෙරුසලම වෙතෙනි. අදනුවානේ සංවිධානය කළ දෙවනරාණු කොට්ටාශයේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මංගලය සඳහා ඔවුන්ගෙන් ලැබුණ අවදායකත්වය 18500යි. ඒ වගේම ඔබ හැම දෙනාට මතක් කරනවා හෙට ඉරු දින උදෑසන දිව්‍ය පූජාව පැවැත්වෙන්නේ නැහැ. සවස 6ට ජපමාලය උච්චාරණය කිරීම සහ නුවාන දිව්‍ය පූජාව පැවැත්වෙනවා. එය ඉරිදුරට වළංගු දිව්‍ය පූජාව. ඉන්පසුව සිකුරාදා දක්වා නුවාන දිව්‍ය පූජාවන් පැවැත්වෙන බව මතක් කර සිටිනවා. සෙනසුරාදා සන්ධ්‍යා මෙහෙය දිනේදී සවස 7ට සන්ධ්‍යා මෙහෙය පැවැත්වෙනවා. සංවිධානය කිරීම දහම් ගුරු මණ්ඩලය. අගෝස්තු 7 වෙනිදා මංගල දින උදෑසන 4 දිව්‍ය පූජාව සංවිධානයේ මරි හමුදාව සහ දිව්‍ය හෘද සමිතිය. අගෝස්තු 7 වන ඉරිදා උදෑසන 8ට 114 වන වාර්ෂික මංගල්‍ය දිව්‍ය පූජාව සංවිධානය කිරීම දේවස්ථාන ධර්ම සේවා සභාව සහ කුට්ටාශවල නායක නායිකාවන්. අගෝස්තු 7 වන ඉරු දින සවස 5ට තුති පිදීමේ දිව්‍ය යාගයේද පැවැත්වෙනවා. සෙනසුරාදා සන්ධ්‍යා මෙහෙයෙන් අනතුරුව අප ප්‍රතිමාව රැගෙන පෙරහැර ගමන් කරන්නට බලාපොරොත්තු වෙනවා. විදුලිය එදින අපට ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා සවස් යාමේ. ඒ නිසා සදහවත් සියලු දෙනා ඒට සහභාගී වන්න. ඉන් අනතුරුව ග්‍රාමයේ කැපකිරීම ප්‍රතිමාවෙන් ආශිර්වාද සිදු වෙනවා. ඒ වගේම සදහවත් ඔබ හැම දෙනාට මතක් කරනවා මංගල දින සහ වෙස්පස් දවසේදී වාහනවල පැමිණෙන අය කරුණාකර දේවස්ථානයේ දකුණු පස ඒ වාහන ගාල් කර තබන්න. පෙරහැර යාම සඳහා විශේෂයෙන් මේ පැත්තේ පාරේ වාහන ගාල් කරන්නේ නැතුව වත් ඇතුලේ වාහන ගාල් කර තබන්න. මේ අපි දේවස්ථානයෙන් පිටත් වෙලා මේ පැත්තෙන් නුවර පාරට අවතීර්ණ වෙලා ඉන් පස්සේ නුවර පාර දිගේ ඉස්සරහට ගිහිල්ලා නැවත වතාවක් හැරී අපි හංසගිරි පාර අසලින් නැවත පැමිණෙන බව මතක් කර සිටිනවා. අදේ පූජාවෙන් පසුව වෛසී සමිතියට ආධාර පිණිස ඒ දරුවන් දේවස්ථාන ඉදිරිපිටදී ඔබට මුරුක්කු ලබා දෙන බව මතක් කර සිටිනවා. නිකන් නෙවෙයි මම හිතන්නේ අලෙවි කරනවා. ඉතින් ඒ අයට සහයෝගය ලබා දෙන්න. ඊට දිනේ හතරවන කුට්ටාශයේ කොඩිගස එසවීම් දෙකක් පැවැත්වෙනවා. චාමර සෙවන මාවත සහ බැලුම් මහරට කල් ලයිට්ස් වලට යන්නට ඉස්සෙල්ලා ඒ වටපිටාවේ ඉන්න අය ඊට සහභාගී වන්න. ඒ වගේම ඊට සවස සුකිරිවත් පාරට හැරෙන තැනත් කොඩි ගසක් එස වෙනවා. ඉතින් ඒ වටපිටාවේ ඉන්නා වූ අය ඊට සහභාගී වන්න. ඊට දිනේ හැඳින්වීම කියවීම සහ විශ්වාසින් යාඥා අප
දෙවස්සානයේ තුන්වන නුවාණය පවත්වමින් අපි සිදු කරනවා. එහි තේමාව ශුද්ධවන්තයන් මෙන් විශ්වාසයට පණ දෙමු. ඒ වගේම ඔබ හැම දිනකට මතක් කරනවා කරුණාකර ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්නව අය නුවාන දවස්වලදී තමුන්ගේ නුවානේ කිහිප දෙනෙක් වූ දෙවස්සානයේ ඉදිරිපස ගේට්ටුව අසල රැඳී සිටින ලෙස ඒ වගේම දෙවස්සානයට පැමිණෙද්දී සෑම දෙනෙක්ම මුඛාවරණ පළඳින්න සහ ඔබගේ ඒ ආරක්ෂාව පිළිබඳව සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න. මංගල්‍ය දිනේදී දානය ලබා දෙනවා නම් පරීක්ෂාකාරීව සැලකිලිමත්ව ඒවා ඉටු කරන ලෙස ඔබ හැම දිනාට මතක් කර සිටිනවා. නැගලා සිටින්න. අපි යාඥා කරමු. ජේසුස් ස්වාමිනී ඔබ වහන්සේගේ මරණයේද උත්ථානයේද සදාතන සිහි වටනේ වන දිව්‍යමය ප්‍රසාද නිදානෙන් අපි පෝෂ්‍ය වුනෙමු. මේ ඔබ වහන්සේගේ මහත් ප්‍රේමී තිලිනේ අපට සදාතන ගැලවීම අත්පත් කර දෙන උතුම්ම නිදානය වේවා. ඔබ වහන්සේ සදාහටම වැඩ සිටිනසේක රජකම් කරනසේක. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලයේ දේව මහෝත්තමයන්න් වන පියාණෝද පුත්‍රයාණෝද සුදාත්මයන්ද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න ජේසුස් වහන්සේගේ සාමය හා ආදරය රැගෙන යන්න. දිව්‍ය වහන්සේට ස්තෝත්‍ර වේවා. විකසිත කුසුමක් සිහි බබලන සන්තානා පිඟුවැල් සේ ඔබේ පහස ලබමු අපි සන්තානා හයමින් ඔබගේ ගුණේ අපි සිල් දිනාම සාන්ත කුරුස අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ස්පීතු සාන්තගේත් නාමෙන් නාමෙන් ජේසු පීඨයි. ජේසු පීඨයි ෆාදර්. We'll